සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නගාම ධම්මෝ නනිගමස්ස ධම්මෝ නචාපයං ඒක කුලස්ස ධම්මෝ සම්බස්ස ලෝකස්ස සදේවකස්ස. ධර්මශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්වත්තුනි පින්වතියනි, අද දවසේ විශේෂ යුතුයකමක් එවැගේම පින්කමක් සිදු කරන්නට විශේෂ වශයෙන් අපේ ඉමල්කා පතිරණගේ නෝනා මහත්මියත් එවැගේම අපේ කමල් විජේසූරිය මහත්මයාත් ජෙසිකා දියණියත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ගමන් අන්තර්ජාලයේ හරහා තවත් හිතයිසී බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න බව අපිට පෙනී යනවා. ඉතින් විශේෂයෙන් අද මේ වගේ වටිනා ධර්ම දේශනාමය පින්කමක්, ධර්ම දානමය පින්කමක් සිදු කර ගන්නට අදහස් කළේ, කල්පනා කළේ විශේෂයෙන් අපේ ඉමල්කා නෝනා මහත්මියගෙත් මනෝරි නෝනා මහත්මියගෙත් දයාබර පියතුමාණන් එවැගේම අපේ ලාල් මහත්මයාගෙත් කමල් මහත්මයාගෙත් දයාබර මාමණ්ඩිය එවැගේම හිරු දියණියගෙත් ජෙසිකා දියණියගෙත් දයාබර සීයා කේ.පී. ජයසේන මහත්මයා සිහිපත් කරලා ඒ ආදරණීය පියතුමාණන්ට පරලොවින් සිදු කරන සංග්‍රහයක් හැටියටයි මේ වටිනා කටයුත්ත සිදු කරන්නේ.
ඉතින් විශේෂයෙන් ලංකාව තුල අද සන්ධ්‍යා යාමේ ඒ ධර්ම දේශනාවන් සිද්ධ කරලා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා එතුමාට පින් අනුමෝදන් කරන්නට කටයුතු කළා. ඉතින් මේ රට තුලත් මේ වගේ පින්කමක් සිද්ධ කරලා එතුමාට පින් අනුමෝදන් කරන්නට ඕනා කියන අදහස ඇති කරගෙන තමයි ඉමල්කා මහත්මියත් අපේ කමල් මහත්මියත් මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා ලෙච්චෝත් බෞද්ධ විහාරාධිපති අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙත් කුසල හාමුදුරුවන් වහන්සේගෙත් අවසරය ඇතිව අපට ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් ආරාධනාව බොහොම කාරුණිකව ගෞරවයෙන් බාරගෙන තමයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නට අප වැඩම කරන්නට යෙදුනේ. ඉතින් අපත් ලෙච්චෝත් බෞද්ධ විහාරස්ථානය තුල වසර 3ක පමණ කාලයක් වැඩ සිටින අවස්ථාවේදී මේ පවුල්වල ඇත්තන් අප කෙරෙහි බොහොම අපරිමිත කරුණාවෙන් දයාවෙන් ලෙන්ගතුකමෙන් අප වෙනුවෙන් ඒ අප උපස්ථාන කළ යුතු යුතුයකම් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසාම එදා ඉඳලා අපිත් එක්ක බොහොම කුළුපගත්වයෙන් කටයුතු කරන දායක පිරිසක් හැටියට ඉමල්කා මහත්මිය, මනෝරි මහත්මිය, ලාල් මහත්මිය, කමල් මහත්මිය පිළිබඳව විශේෂ වශයෙන් අපි සිහිපත් කරන්නට ඕන. ඒ වගේම තමයි එදා මතක වස්ත්‍ර පූජාව සිද්ධ කරන අවස්ථාවේදීත් මම සිහිපත් කළා. ඒ අභාවයටපත් කේ.පී. ජයසේන පියතුමා නම් අප ලංකාවේ ඉන්න කාලේ ඉඳන්ම බොහොම දැන හඳුනන මහත්මයා කෙනෙක්. එතුමා ඒ අලුබෝමුල්ල උදිතෝදිතාරාම විහාරස්ත දහම් පාසලේ දහම් ආචාර්යවරයෙක් හැටියට දීර්ඝ කාලයක් නිස්සරණ අධ්‍යාසයෙන් සමාජ සේවය සිද්ධ කරපු කෙනෙක්. ඉතින් අන්නේ කාල සීමාව තුල අපි එතුමා පිළිබඳව දැන හැඳිනගෙන අඳුනගෙන කටයුතු කරන්නට යෙදුණා. ඒ කාරණයක් විශේෂයෙන් එතුමාට ගෞරවයක් හැටියට මේ අවස්ථාවේදී මා සිහිපත් කරනු ලබනවා. එමනම් එතුමා අභාවයට පත් වෙලා එතුමා වෙනුවෙන් සිද්ධ කරන මතක ධර්ම දේශනාවයි මේ සිද්ධ වෙන්නේ. අපේ බෞද්ධ සම්ප්‍රදාය තුල කෙනෙක් අපෙන් වෙන් වෙලා ගියට මිය පරලොව ගියාට පසුව 7 දවසක් ගත වෙච්ච තැන ධර්ම දේශනාවක් සිද්ධ කරලා එවැගේම පසුදා දානය පූජා කරලා පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රයක් අපි සතුව පවතිනවා. ඉන් අනතුරුව 3 මාසෙන් එවැගේම වාර්ෂිකවත් ඒ අය සිහිපත් කරන්නට අප කටයුතු කරනවා. ඉතින් අනිත් පින්කම් කෙසේ වෙතත් විශේෂයෙන් මේ මතක බණ මතක දානය කියන එක විශේෂ වැදගත්කමක් තියෙන ඒ වගේම සුවිශේෂීතාවයන්ගෙන් යුතු කාරණයක් හැටියට අපි සිහිපත් කර ගන්නට ඕන. විශේෂයෙන් අපේ බෞද්ධ සම්ප්‍රදාය තුල එහෙම නැත්නම් බෞද්ධ ඉගැන්වීම් තුල තියෙනවා පිළිගැනීමක් විශ්වාසයක් තියෙනවා. අපේ ධර්මයේ තුලත් ඒ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. කෙනෙක් මිය පරලොව ගියහම දින 7ක් ඇතුළත නැවත ප්‍රතිසන්දියක් ලබන්නට කටයුතු සිද්ධ වෙනවා කියලා. යන්නේ නිසා මිය පරලොව ගිය ආසන්න මොහොතකදී අපි විශේෂයෙන් අවසන් කටයුතු කරන මොහොතේදී දාන සීල භාවනා කියන පින්කම් 3ක් සිද්ධ කරමින් පින් අනුමෝදන් කරන්නේ ඒකයි. ඒ විතරක් නෙමෙයි සන්දිස්ථානයක් හැටියට සලකාගෙන දින 7ක් ගත වෙච්ච අවස්ථාවේදී මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒකට අපි විශේෂ නමක් යොදාගෙන තියෙනවා මතක බණ මතක දානය කියලා. මේ මතක බණ සිද්ධ කරන අවස්ථාවේදී අපි භික්ෂූන් වහන්සේලා හැටියටත් විශේෂ චාරිත්‍ර කීපයක් අනුගමනය කරනවා. එහෙම නැත්නම් විශේෂ කාරණා කීපයක් විශේෂයෙන් අනුගමනය කරනවා. ඒ තමයි අපි මතක දේශනාවක් සිද්ධ කරන අවස්ථාවේදී දෙවියන්ට ආරාධනා කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. වෙනත් ධර්ම දේශනාවක් පටන් ගන්න අවස්ථාවේදී ඔය ඇත්තන්ට අහන්නට පුළුවන් සමන්තා චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරලා දෙවියන්ටත් මේ ස්ථානයට පැමිණෙන්නට කියන ආරාධනාවෙන් යුතුවයි අපි බණ පටන් ගන්න. නමුත් මතක බණකදී එහෙම සිද්ධ කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් මතක බණක් සිද්ධ කරලා අවසානයේදී සිද්ධ කරන්නේත් නැහැ. ඉතින් ඒක සුවිශේෂී කාරණා දෙකක් හැටියට මතක තියාගන්නට ඕන.
ඒ විතරක් නෙමෙයි මතක බණක් සිද්ධ කරන මොහොතකදී විශේෂ වශයෙන් මරණ ධර්මතාවය පිළිබඳව වැඩි යමක් සඳහන් කරන්නට ඒ සඳහා ගැළපෙන සුදුසු මාතෘකාවක් ඉදිරිපත් කරගන්නටත් දේශකයන් වහන්සේලා විශේෂ වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒකත් තවත් සුවිශේෂීතාවයක්. ඉතින් මෙන්න මේ කියාපු ඒ සුවිශේෂී කාරණාත් මේ අවස්ථාවේදී සිහිපත් කරමින් ජයසේන පියතුමාණන්ට පින් අනුමෝදන් කරන්නට මේ ධර්ම දේශනාව අප සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් තවත් කරුණු කාරණා කීපයක් සඳහන් කළොත් විශේෂයෙන් දියණිවරු දෙපළක් හැටියට ඉමල්කා මහත්මියත් මනෝරි මහත්මියත් තමන්ගේ ආදරණීය තාත්තට ඉටු වෙන්න තියෙන වටිනා යුතුයකමක් මේ සිද්ධ කරන්නේ. අපි කවුරුත් දරුවන් හැටියට මේ සමාජය තුළ අපි වහදා වඩා පෝෂණය කළ ඇති දැඩි කළ අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් කරන්නට ඕන කියන එක සිංහාලෝවාද කියන සූත්‍රයේදී යුතුයකම් 61ක් දක්වන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කර දීලා තියෙනවා. අපි ගිහි වුණත් පැවිදි වුණත් අපි හැම දිනාටම අපිව මේ ලෝකයට බිහි කළ හදා වඩා ඇති දැඩි කළ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපිට ඉන්නවා. ඒ නිසා ඒ අය ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුල ඒ අය රැක ගැනීම, ඒ අය පෝෂණය කිරීම, ඒ අය බලා ගැනීම අපේ විශේෂ යුතුයකමක්ව පවතිනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය මිය පරලොව ගියත් ඒ අවස්ථාවේදී කායික වශයෙන් අපෙන් වෙන් වී ගියත් මානසික බැඳීම කියන එක අපි තුල තියෙනවා. අන්නේ මානසික බැඳීම තුල ඒ අය වෙනුවෙන් අපිට යමක් සිද්ධ කරන්නට අවශ්‍යතාවය තියෙනවා. එනිසා අතින් අතට දෙයක් දෙන්න බැරි වුණාට හිතින් හිතට දෙයක් දෙන්න පුළුවන් විදිහේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ඒ අනුව අපිට පෙන්눔 කර දීලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ පින් අනුමෝදන් කිරීමේ ක්‍රමය. එනිසා දරුවන් විසින් දෙමව්පියන්ට ඉටු කළ යුතු යුතුයකම් පහ දක්වන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බතෝ නේසං බරිස්සාමි කිච්ඡං නේසං කරිස්සාමි කුලවංශං තපෙස්සාමි දායජ්ජං පටිපජ්ජාමි අතචපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි. අම්මා තාත්තා දුර්වල වෙන අවස්ථාවේදී ඒ අය පෝෂණය කරන්න ඕන දරුවෝ හැටියට අපි. ඒ විතරක් නෙමෙයි ඒ අයගේ කායික අවශ්‍යතාවයන් විතරක් නෙමෙයි මානසික වශයෙන්ුත් ඒ අය වෙනුවෙන් අපි පෙනී සිටින්නට ඕන. මොකද ඒ අය දුර්වල වෙනකොට සමහර වෙලාවට කායික ශක්තිය දුර්වල වෙනකොට මානසික ශක්තියත් දුර්වල වෙලා යම් යම් අපහසුතාවයන් ඇති වෙන්නට පුළුවන්. අන්න එහෙමනම් ඒ අය ළඟ සිටමින් ඒ අය කායිකවත් මානසිකවත් රැක ගැනීම අපේ විශේෂ යුතුයකමක් හැටියට කල්පනා කරන්නට ඕන. අපි කාගෙත් වයසට යනකොට දුර්වල වෙනකොට කය විතරක් නෙමෙයි මනසත් දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා අන්නේ දුර්වල වෙන මනස හදන්නට අපි දරුවෝ හැටියට කටයුතු කරන්නට ඕන. විවිධ ක්‍රමවේද අපි පාවිච්චි කරනවා. ඒ අය වැඩිපුර පින්කම් වලට යොදවනවා, හොඳ වැඩවලට යොමු කරනවා. මේ ආදී වශයෙන් අපි ඒ කටයුතු කරනවා. ඉතින් ඒක විශේෂ යුතුයකමක් හැටියට අපි සලකන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න තියෙන වටිනාම දෙයක් තමයි ඒ අය යහපතෙහි යෙදවීම. වැඩිපුර ඒ අයගේ ආධ්‍යාත්මය දියුණු කරගන්නට අවශ්‍ය කරන ඒ උදව් උපකාර සිද්ධ කිරීම දරුවන් හැටියට අපි සිද්ධ කරන්නට ඕන. ඉතින් ඒ නිසා අපි කවුරුත් කල්පනා කරමු ඒ අය ආහාර පාන වලින් විතරක් අපි පෝෂණය කරලා විතරක් හරියන්නේ නැහැ. හොඳ සිතුවිලි වලින් ඒ අය පෝෂණය කරන්නට ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නට ඒවා සිද්ධ කරන්නට අවශ්‍ය කරන ඒ වාතාවරණය දරුවන් හැටියට අපි ඇති කර දෙන්නට ඕන. ඒ නිසා ඒ වගේම තමයි ඒ අය ආරක්ෂා කරපු ඒ පරම්පරාව රැකගෙන ආරක්ෂා කරගෙන ඒවා සංඛ්‍යාත්මකව විතරක් නෙමෙයි ගුණාත්මකවත් වැඩි දියුණු කරගෙන ඉදිරියට පවත්වාගෙන යෑම දරුවන් හැටියට අපේ විශේෂ යුතුයකමක් කොට අපි සලකන්නට ඕන. ඒ විතරක් නෙමෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දෙමව්පියන් විසින් ආරක්ෂා කරගෙන රැකගෙන ආපු ගුණ යහපත්කම් සිරිත් විරිත් ඒවත් අපි ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ඕන. ඒවා රැකුණොත් ඒවා ආරක්ෂා වුණොත් තමයි අපේ අනාගත පරපුර අපෙන් පස්සේ ඉන්න උදවිය ඒවට යොමු වෙන්නේ. ඒවා පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ ජීවිත හදා ගන්නට ඒ අයට ශක්තියක් බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා අම්මා තාත්තට සලකනවා කියන්නේ ආහාර පාන වලින් සැලකීම විතරක් නෙමෙයි ඒ අය කායිකව මානසිකව බලා ගැනීම විතරක් නෙමෙයි ඒ අය ආරක්ෂා කරපු ඒ පරම්පරාව ගුණ යහපත්කම් දායාද අපි ආරක්ෂා කර ගන්නට ඕන. ඒකත් අම්මා තාත්තා වෙනුවෙන් කරන සැලකීමක්. අන්න එහෙමනම් අවසාන යුතුයකම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අතචපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සති.
දෙමව්පියන් මිය පරලොව ගියහම ඒ අය අමතක කරන්නේ නැතිව මතක් කරන්නේ නැතුව අමතක කරන්නේ නැතිව මතක් කරලා පරලොවට යහපතක් සිද්ධ කර දීම අපේ විශේෂ යුතුයකමක්ව පවතිනවා. ඒ නිසා තමයි 7 දවසෙන් 3 මාසෙන් අවුරුදු පතා අපි පුළුවන් අවස්ථාවලදී පින්කම් කරලා ඒ අය මතක් කරන්නේ සිහිපත් කරන්නේ. ඉතින් අන්න ඒ නිසා ඉමල්කා මහත්මියත් මනෝරි මහත්මියන් දියණිවරු දෙපළක් හැටියට තමන්ගේ ආදරණීය තාත්තා වෙනුවෙන් ඉටු වෙන්නට තියෙන වටිනා යුතුයකමක් මේ අවස්ථාවේදී ඉෂ්ට සිද්ධ කරනවා කියලා කල්පනා කරන්න. ඉතින් එhmenan මතක දේශනාවක් සිද්ධ කරන අවස්ථාවේදී පින්වතුනි මා කලිනුත් සිහිපත් කළා මරණ ධර්මයේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා කියලා. ඉතින් අන්නේ අරමුණු කරගෙන ඒ පිළිබඳව සඳහන් ගාථා ධර්මයක් තමයි මා විශේෂ වශයෙන් ඔය ඇත්තන්ට කලින් සඳහන් කරන්නට යෙදුනේ. න ගාම ධම්මෝ න නිගමස්ස ධම්මෝ න ඡාපයන් ඒක කුලස්ස ධම්මෝ සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස. මේ මරණය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් එහෙම නැත්නම් පැහැදිලි අදහසක් බුදුරජාණන් වහන්සේ බොහොම සරල අදහසක් මේ තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි මරණය කියන එක අපි කාටත් පොදුයි කියන එක. න ගාම ධම්මෝ මේ මරණය කියන එක ගමක එක පළාතක එක ප්‍රදේශයක එක රටක ජීවත් වෙන උදවියට පමණක් උරුම දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. න ගාම ධම්මෝ න නිගමස්ස ධම්මෝ න ඡාපයන් ඒක කුලස්ස ධම්මෝ. එක පවුලකට එක පරම්පරාවකට විතරක් මේක අයිති නෑ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස. දෙවියන් සහිත සියලුම ලෝකයාට මේක උරුමයි පොදුයි සාධාරණයි කියන එක තමයි බුද්ධ දේශනාව තුල සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා ජයසේන පියතුමා නම් අපි අතරින් වෙන් වේ ගියත් ඒක එතුමාට විතරක් උරුම දෙයක් නෙමෙයි. බණ කියන මටත් ඒක උරුමයි. බණ අහගෙන ඉන්න ඔය ඇත්තන්ටත් උරුමයි. මේ ලෝකයේ තුල අද ජීවත් වෙන දෙවියන් සහිත මුළු මහත් ලෝකයාටම මේක උරුමයි කියන ඒ ස්වභාවය පිළිබඳවයි අපි කල්පනා කරන්නට ඕන. ඉතින් මේ මරණ ධර්මතාවයේ පිළිබඳව විශේෂයෙන් අපි මෙනෙහි කරනවා නම් අන්න ඒක ඊටාම වැදගත් කියන එකත් අපි විශේෂ වශයෙන් සලකන්නට ඕන. මොකද අපි තුල තියෙන තණ්හාව ආශාව අපිට ඉවත් කරගන්නට ඒක ශක්තියක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව බරණැස ඉසිපතනේ මිගදායේ පස්වග මහණුන් අරමුණු කරගෙන සිද්ධ කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ප්‍රධාන සත්‍ය හතර තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ සත්‍ය හතර. එතකොට මේ අන්නේ සත්‍ය හතරෙන් පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය එතනදි සඳහන් වෙනවා පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් හැටියට. එමනම් ඉමල්කා මහත්මියට මනෝරි මහත්මියට තමන්ගේ දයාබර පියතුමා නම් කියන්නේ බොහොම තමන්ට මේ ලෝකයේ තිබෙන ඉන්න වටිනාම ප්‍රිය වස්තුවක්. අම්මා තාත්තා. ඒ වගේම අනිකුත් අපේ සමීප ඥාතිත්වයන් අනුව සලකනකොට ඒ ඇත්තන් අපේ ජීවිතවල අපිට ඊටාම සමීප පිරිසක් හැටියට වෙනත් අය වෙන්වීමට වඩා ඒ අයගේ වෙන්වීම අපේ හිතට දැනෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒක අපි හැමෝම මුහුණ දිය යුතු සාධාරණ ධර්මතාවයක්. අපි හැමෝටම මම සඳහන් කළා කලිනුත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපිව මේ ලෝකයට බිහි කළ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා ඒ අය අපි කාගේ ජීවිත වලින් වෙන් වෙලා යනකොට ඒ අය අපෙන් වෙනස් වෙනකොට අන්න අපිට ඒක දරා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒක පොදු සාධාරණ ධර්මතාවයක් ඇටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, කැමැති දේ නොලැබී යාම, අවසාන වශයෙන් පංචස්කන්ධේම දුක් ගොඩක් කියන එක මේ දුක්ඛ සත්‍ය තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කර දෙනවා. ඉතින් එහෙමනම් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ජාති කියන්නේ ඉපදීම, ජරා කියන්නේ වයසට යෑම, ව්‍යාධි කියන්නේ ලෙඩටපත් වීම, මරණ කියන්නේ වෙනස් වීම, එහෙම නැත්නම් ජීවිතයකට සමුදීම. ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, කැමැති දේ නොලැබී යාම. ඒ වගේම අවසාන වශයෙන් ගත්තහම අපි මේ දරාගෙන සිටින මේ මුළු මහත් පංචස්කන්ධයේම දුක් ගොඩක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාලා. ඒ අනුව කල්පනා කරනකොට මේක අපි සියලුම දෙනාට පොදු දෙයක් හැටියටයි අපි කල්පනා කරන්නට ඕන. එමනම් මේකට භාජනය නොවන මුහුණ නොදෙන ලෝකයේ කිසි කෙනෙක් නැහැ. තුන් ලෝකයක් සනසා සුවපත් කළ අප බුදු පියාණන් වහන්සේත් අවුරුදු 80ක් වැනි කාල සීමාවක් තුල
මෙකී මරණ ධර්මතාවයට මුහුණ දෙන්නට යෙදුනා කියන එක අපි කවුරුත් හොඳින් තේරුම් අරගත්ත දෙයක්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේටත් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක ආදී දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. උන්වහන්සේටත් විවිධ අවස්ථාවන් වලදී ලෙඩ දුක් ඇති වුණා. එක අවස්ථාවක සඳහන් වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ උන්වහන්සේට අන්තිම පිරිනිවන් පාන ආසන්න මොහොතේදී දැඩි පිපාසාවක් ඇති වුණා කියලා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේට ලේ අතිසාරයේ වැනි ඒ රෝග තත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි එක අවස්ථාවක උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි මගේ ශරීරය හරියට දැන් රැහන් වලින් බැඳලා තියෙන දි รา ගිය කරත්තයක් හා සමානයි කියලා. මේක බොහෝම අමාරුවෙන් අටවගෙන ඉන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ තුලින් පැහැදිලි කරා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා ඒ ජරා දුර්වලතාවය උන්වහන්සේගේ ජීවිතයටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. ලෙඩ දුක් වලට උන්වහන්සේටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඉතින් ඒ වගේම තමයි තමන් මෙලොව එළිය දැකලා දින 7ක් ගත වෙච්ච අවස්ථාවේදී තමන්ට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙන්නට ගත්තේ. තමන්ව මේ ලෝකයට බිහි කළ තමන්ගේ ආදරණීය මව්තුමිය දින 7ක් ගත වෙන අවස්ථාවේදී මහා මායා දේවිය කලුරිය කළා කියන එක බුද්ධ චරිතය තුල සඳහන් වෙනවා. බලන්න පුංචි කුමාරයෙක් හැටියට දින 7ක් ගත වෙච්ච තැන තමයි ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඒ පුංචි දරුවට ඇති වුණේ. සිද්ධාර්ථ කුමාරයාට. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ජීවිතයටත් මේ කියාපු ධර්මතාවයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ වගේම අප්‍රියන් හා එකතු වෙන්නට සිද්ධ වුණා. උන්වහන්සේ දේවදත්ත තමන්ගේම ඥාතියා තමන්ගේ මස්සිනා. ඉතින් උන්වහන්සේට මොනතරම් ඒ තමන්ගේම කෙනා තුලින් වද හිංසා ඒ වගේම අපහසුතාවයන් වලට පත් වෙන්න සිද්ධ වුණාද කියන එක අපිට දකින්නට පුළුවන් කමක් තියෙනවා. උන්වහන්සේට මොනතරම් පිරිස චෝදනා කළාද බැන්නද? උන්වහන්සේට නොයෙක් චෝදනා අපහාස එල්ල කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා ඒ අප්‍රිය පුද්ගලයන් අකමැති අය හා අපිට ඒ දේවල් අපේ ජීවිතය තුළට සමීපයි. එහෙම නැත්නම් ඒවා අපි කාටවත් ඒවෙන් වෙන් වෙලා ජීවත් වෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ජීවිතය ගත කරනකම් මැරෙනකම් අපිට ඒ தത്വයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි සසර ජීවිතය කෙලවර කරලා කවදා හරි දවසක නිවන් අවබෝධය කරන තුරාවටම අපිට මේ කියාපු ධර්මතාවයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම, කැමැති දේ නොලැබී යාම ආදී මේ පොදු ධර්මතාවයන්ට සසර ගමන කෙලවර කරනකම් ඔබ මම මුහුණ දෙනවා කියන එක මොහොතකටවත් අමතක කරන්නට එපා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඉතින් අන්නේ නිසා මෙන්න මේ ටික තේරුම් ගන්න හොඳම අවස්ථාවක් තමයි අපේ සමීප කෙනෙක් මිය පරලොව ගිය මොහොතකදී අපට දැනෙන වේදනාව. අන්න එහෙමනම් ඒ වේදනාව තුනී කර ගන්නට තමයි මේ මරණ ධර්මතාවය පිළිබඳව අපි මෙනෙහි කරන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන් තුල මේ මරණයේ ස්වභාවය අපිට පැහැදිලි කර දීලා තියෙනවා. සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප පලූපගා නිරයං පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතින් තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං. බලන්න බොහෝම පැහැදිලි විග්‍රහයක් ඒ ගාථාව තුලින් බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරනවා. සබ්බේ සත්තා මරිස්සanti සියලුම සත්වයෝ මරණයට පත් වෙනවා. එහෙනම් මරණයට පත් නොවන කෙනෙක් ලෝකේ කවුරුවක්වත් නැහැ. දැන් මේ සියලු සත්වයෝ කිව්වහම අපි පොඩ්ඩක් තේරුම් ගන්නට ඕන කවුද ඒ සඳහා අයිති වෙන්නේ. අණ්ඩජය කියන්නේ බිත්තර තුලින් ලෝකයට යම් සත්වයෙක් බිහි වුණා නම් ඒ සියලු දෙනාම මරණයට පත් වෙනවා. ජලාබුජ කියන්නේ මව් කුසින් එහෙම නැත්නම් වෝටර් බෑග් එකක් වතුර බෑග් එකක් ඇතුලෙන් උපන් කවුරු හරි මේ ලෝකේ ඉන්නවා නම් මිනිස්සු ආදී අපි විශේෂ වශයෙන් උදාහරණයට ගන්න පුළුවන්. ඉතින් ඒ ජලයෙන් උපන් එහෙම නැත්නම් ජලාබුජ ඒ මව් කුසක් තුල පිළිසිඳ ගත්ත සියලු දෙනාම කවදා හරි දවසක මරණයට පත් වෙනවා. ඒ වගේම සංසේදජ කියන්නේ කුණු රොඩු වතුර වගේ පල් වෙන ස්ථානවල සත්වයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. අන්නේ සත්වයොත් මේ කියාපු ධර්මතාවයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඕපපාතික කියලා සවත් සත්ව කොට්ටාසයක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. දිව්‍ය ලෝකයේ පහළ වෙන දෙවිවරු, බ්‍රහ්ම ලෝකයේ පහළ වෙන බ්‍රහ්මයෝ ආදී ඒ වගේම වෙනත් പ്രേත ලෝකවල, අසුර ලෝකවල පහළ වෙන ඒ සත්වයෝ ඕපපාතිකව ලෝකයේ බිහි වෙන සත්වයන් හැටියට අපේ ධර්මයේ තුල අපිට පෙන්눔 කර දීලා තියෙනවා. අන්නේ ඕපපාතික හැටියට මේ ලෝකයේ යම් සත්වයක් පහළ වෙනවා නම් ඒ හැම දිනාමත් කවදා හරි දවසක
ඇතිවීම වගේම පැවතීමත් ඒ වගේම නැතිවීමත් කියන ධර්මතාවයට යටත් කියන එක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකයි සියලු සත්වයෝ මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. සබ්බේ සත්තා සියලු සත්වයෝ මරිස්සන්ති මරණයටපත් වෙනවා කියන එකයි ඒ තුලින් අදහස් කරන්නේ. එතකොට බලන්න මේ කියාපු ක්‍රම හතරෙන් උපන් සියලු සත්වයෝ ඒ වගේම ක්‍රම හතරකින්ම මිය පරලොව යනවා කියන එකත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා දීලා තියෙනවා. ඒ තමයි ආයුක්කය මරණය, කම්මක්කය මරණය, උපච්ඡේදක උභයක්කය මරණය, උපච්ඡේදක මරණය කියන මෙන්න මේ ක්‍රම හතර. එතකොට අපි හැමෝම උපදිනකොට යම් කිසි ආයුෂ ප්‍රමාණයක් අරගෙන තමයි උපදින්නේ. ඉතින් ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ පෙර සංසාරයේ අපි ඒ මනුස්ස ජීවිතයන් තුල කරගෙන තියෙන පව්පින් දෙකට කුසල් අකුසල් දෙකට අනුව තමයි ආයුෂ තීරණය වෙන්නේ කොච්චර කාලයක් අපිට මේ ගත කරන ජීවිතය තුල ජීවත් වෙන්න අයිතිය තියනවාද කියන එක. ඉතින් ඒ නිසා ඒ ආයුෂ සමහර වෙලාවට වැඩි වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට අඩු වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට මධ්‍යම ප්‍රමාණි වෙන්නත් පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලදරු කාලේ, ළමා කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ ජීවිතේ අවසාන කාලේ මේ தત્ත්වය අපිටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට අද සමාජය තුල ඕනතරම් දකින්නට පුළුවන්කමක් තියෙනවා මේ වයස් සීමාවන් වල කට්ටිය මිය පරලොව යන ස්වභාවය පිළිබඳව. ඉතින් මේ රටවල් වලත් ලෝකෙ කොහේ ජීවත් වුණත් අපිට ඒ බඳු ස්වභාවයන් දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මරණයට වයස් ભેදයක් ඇත්තේ නැහැ. කුඩාද බිලිඳෙක්ද දරුවෙක්ද තරුණයෙක්ද වැඩිහිටියෙක්ද කියන එක මරණයට ભેදයක් නැහැ කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අන්න කෙසේ වුවත් අපි අරගෙන එන ඒ ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ අපි පෙර සංසාරේ කරගන්නා ලද හොඳ නරක දෙකට අනුවයි කියන එක අපි කල්පනා කරන්නට ඕන. ඉතින් අන්නේ අරගෙන ආපු ආයුෂ ප්‍රමාණය ඉවර වීම තුලින් අපිට සිද්ධ වෙනවා මේ කියාපු ස්වභාවයට මරණ ධර්මතාවයටපත් වෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ ආයුක්කය මරණය හැටියට අපිට පෙන්눔 කර දීලා තියෙන්නේ. ඒ වගේම පින්වතුනි ආයුෂත් සමගම අපි අරගෙන එනවා කර්ම ශක්තිය කියලා තවත් දෙයක්. ඒ කර්ම ශක්තියත් ගෙවලා ඉවර වුණාම අපිට සිද්ධ වෙනවා කවදා හරි දවසක මේ ජීවිතය තුලින් සමුදීම සිද්ධ කරන්න. එතකොට මේ කර්මයෙන් සිද්ධ කරන ක්‍රියාවන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිසන්දිය, අනිත් එක ප්‍රවෘත්ති විපාක. අපි කියනවා ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දියක් කියන්නේ නැවත තැනක උපදින්නට හේතු වෙන කර්ම. අපි කියනවා ජනක කර්ම ආදී දේවල්. හැම කර්මයක්ම ප්‍රතිසන්දියක් ලබා දෙන්නට ශක්ති සම්පන්න වෙන්නේ නැහැ අපි කරන. එතකොට ප්‍රතිසන්දියක් උපතක් නැවත උපතක් ලබා දුන්නාට පස්සේ ඒ උපන් මොහොතේ ඉඳලා අන්න ඒ ජීවිතය අවසන් වෙන මොහොත දක්වා විපාක දෙන ඒවාට අපි කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. එතකොට අන්නේ ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියන ඒ උපන් මොහොතේ ඉඳලා ඊළඟ මරණාසන්න අවස්ථාවේ නැත්තම් මරණ මොහොත දක්වා මේ ජීවිතේ පවත්වාගෙන යන්නට ශක්තියක් ඇති වෙන ඒ කර්මය කවදා හරි දවසක අහවර වුණොත් ඉවර වුණොත් අන්න එදාටත් සිද්ධ වෙනවා මරණ ධර්මතාවයටපත් වෙන්න. ඒකට අපි කියනවා කම්මක්කය මරණය කියලා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උභයක්කය මරණය. මේ කර්මයයි ආයුෂයි දෙකම අපි අරගෙන ආවහම ඒ දෙකම ගෙවලා ඉවර වෙනවා සමහර වෙලාවට එකම අවස්ථාවකදී. ඉතින් ඒක අපිට කියන්න දන්නේ නැහැ. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සමහර උදවියට මේ කාරණා දෙකම එකම මොහොතකදී සිද්ධ වෙන්නට පුළුවන් කියලා. අරගෙන ආපු ආයුෂත් ඉවර වෙලා කර්මයත් එකම අවස්ථාවකදී ඉවර වෙලා මේ ජීවිතය නිමා කරන්නට අවස්ථාව ඇති වෙනවා. ඒකට කියනවා උභයක්කය මරණය කියලා. අවසාන කාරණේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උපච්ඡේදක මරණ. අපි අරගෙන යන ආයුෂත් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්, කර්ම ශක්තියත් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ පෙර සංසාරේ අපි පස්සෙන් පන්නන් එන විවිධ කර්ම බලවේග තියෙන්නට පුළුවන්. දැන් මේ කර්මයේ විපාක දෙනකොට කොයි වෙලාවෙ විපාක දෙයිද අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කම්ම කියලා ඒ කර්මයේ විපාක දෙන අවස්ථාවන් පිළිබඳව ධර්මයේ තුල අපිට පෙන්눔 කර දීලා තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ සමහර දේවල් අපි මේ කරපු මේ ජීවිතයේ මේ ආත්ම භාවය තුලම සමහර දේවල් අපිට විපාක දෙන්නට පුළුවන්කම තියෙනවා.
උපපජ්ජ වේදනීය කියන්නේ අනතුරු ආත්ම භාවයේදී දෙවන ආත්ම භාවයේදී කර්මය සිද්ධ කරපු ආත්ම භාවයට පසුව දෙවන ආත්ම භාවයේදී ඒක විපාක දීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අපරාපරිය වේදනීය කියන්නේ කරපු මොහොතේ ඉඳලා මේ සසර ගමනේ කවදා හරි අපි නිවන් අවබෝධ කරන මොහොත දක්වා රහත් වෙන අවස්ථාව දක්වා සමහර වෙලාවට පස්සෙන් පන්නගෙන ඇවිල්ලා කොයි වෙලාවකදී හරි අපිට විපාක දෙන්නට පුළුවන් කමක් තියෙන දේවල්. ඒවට කියනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. ඒ වගේම අහෝසි කම්ම කියන්නේ පින්වතුනි ඒකේ තියෙන කර්ම ශක්තිය ඉවර වෙනවා. එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වෙලා යන අවස්ථාවන් දකින්නට පුළුවන් කමක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් රහත් භාවයට පත්වෙන පුද්ගලයෙක් රහත් වීම තුල අන්න යා පෙර සංසාරයේ කරන ලද සුළු සුළු අකුසල කර්මයන් කුසල කර්මයන් එක විපාක දීම එතනින් අහෝසි වෙනවා, නිෂ්ක්‍රීය වෙලා යන්නට පුළුවන් කමක් තියෙනවා. පුළුවන් නිෂ්ක්‍රීය වෙලා යනවා. එහෙම නොවන දේවල් වලට අපි කියනවා ආනන්තරීය පාප කර්ම කියලා. රහත් උනත් ඒ විපාක ඒ කර්ම ශක්තියින් විපාක දෙනවා කියන එක තමයි බණ පොතේ සඳහන් වෙන්නේ. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, අරහන්ත ඝාතක, ලෝහිත උපාදක, සංඝ බේදක කියන මෙන්න මේ කියාපු කර්ම ශක්තියින් නම් රහත් උනත් විපාක දෙනවා කියන එක තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් එතනින් මෙහා තියෙන සාමාන්‍ය සුළු සුළු කුසල අකුසල කර්ම රහත් වීමත් සමග සමහර වෙලාවට අහෝසි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කර්මය විපාක දෙන අවස්ථා කීපයක් තියෙනවා. ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කම්ම කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි සමහර වෙලාවට අපරාපරිය වේදනීය කර්මයක් ඉදිරිපත් වෙලා අපි කොච්චර හොඳට මේ සමාජය තුල මේ ගත කරන ජීවිතේ ජීවත් වුණත් සමහර වෙලාවට එයින් අපේ පස්සෙන් පන්නන් එනකොට කොයි වෙලාවකද හරි අපි දුර්වල වුණොත් ඒවා ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වීලා අන්න අපිට ඒවැන් හානිදායක තත්වයන් ඇති වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ජීවිතයත් අපේ නැති වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අපි ආබාධිත තත්වයට පත් කරන්නට පුළුවන්. සමහර වෙලාවට ජීවිතේ පවා නැති වෙන්නට පුළුවන්. දැන් ඔයත් දන්නවනේ රියානතුරු වලට පත් වුනහම සමහර උදවියගේ ආබාධිත තත්වයට පත් වෙනවා. සමහර අයගේ ඒ වෙලාවෙම ජීවිතේ විනාශයට පත් වෙනවා. ඉතින් ඒ වගේ හදිසි තත්වයකට මුහුණ දීලා ඒ විපාක ඇති කරන ඒ ශක්තියට අපි කියනවා අන්න ජීවිතේ අහිමි වෙනවා නම් ඒවට කියනවා උපච්ඡේදක කම්ම කියලා. හදිසියෙම සිද්ධ වෙන මරණ. ඉතින් ඒවා කෙනෙක් සමහර වෙලාවට තව කෙනෙක්ගේ ජීවිතයක් හානි කරන්න පුළුවන්. තවත් සමහර වෙලාවට තමන්ම තමාගේ ජීවිතයත් විනාශ කරගන්න පුළුවන්. සියදිවි හානි කරගන්න අවස්ථාවන් හිටපු හැටි අපි සමාජය තුල දකිනවා. ඉතින් මේවට කියනවා උපච්ඡේදක මරණ කියලා. අරගෙන එන ආයුෂ ප්‍රමාණයත් ඉතුරු වෙලා තියෙනවා, කර්ම ශක්තියත් ඉතුරු වෙලා තියෙනවා. නමුත් ඒ හදිසියේ උපච්ඡේදක කර්මයක් මුල් වෙලා ජීවිතයක් විනාශයට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මරණ ධර්මතාවයන් හතරක් පිළිබඳව කෙනෙක් මරණයට පත් වෙන්නට පුළුවන් ක්‍රම හතරක් පිළිබඳව අපිට පෙන්눔 කර දීලා තිබෙනවා. දැන් මේක අපිට උදාහරණයකින් පැහැදිලි කළොත් පින්වතුනි අපි පොල් තෙල් පහනක් දැල්ලුවොත් මේ පොල් තෙල් පහන දල්වන්නට අපි පාවිච්චි කරනවා පොල් තෙල්. එතකොට මේ පාවිච්චි කරන පොල් තෙල් ටික පහනේ පත් වෙලා ඉවරුනහම මොකද වෙන්නේ? පහන නිවීමට පත් වෙනවා. අන්න ඒකෙන් අපිට අර්ථවත් කරන්න පෙන්눔 කර දෙන්නේ ආයුෂ ඉවර වීම තුලින් සිද්ධ වෙන මරණය. ඒ වගේම මේ පහන පාවිච්චි කිරීමට තෙල් වගේම අපි පහන් තිරයක් යොදා ගන්නවා. එතකොට ඒ තිරේ පත්තු වෙලා ඉවර වුණොත් තෙල් ඉතුරු වෙලා තියෙයි. නමුත් පහන් තිරේ ඉවර වුණොත් පත්තු වෙලා අන්න එදාට අන්න ඒ අවස්ථාවේදී පහන නිවී යන්නට පුළුවන්. ඒකට කියනවා ආයුක්කය මරණය, මේ කම්මක්කය මරණය කියලා. සමහර වෙලාවට පොල් තෙල් පහනට අපි පාවිච්චි කරන තෙල් ටිකයි ඒ වගේම පහන් තිරෙයි පත්තු වෙලා එකම අවස්ථාවකදී අපි නොදැක්කට ඒක නිවීමට පත් වෙන්නට පුළුවන්. අපි ඒක දිහා සුපරීක්ෂාකාරීව හිටියොත් අපිට දකින්න පුළුවන්. එහෙම නැති වුණොත් සමහර වෙලාවට එකම මොහොතකදී තෙලුත් තිරෙත් ඉවර වෙලා පහන නිවීමට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒකට කියනවා ඒකෙන් සංකේතවත් කරන්නේ උභයක්කය කියන මරණය. ඒ වගේම අපි පාවිච්චි කරන තෙලුත් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්, පහන් තිරෙත් පත්තු වෙමින් තියෙන්න පුළුවන්. නමුත් හදිසියේ හුළඟක් ආවොත් එහෙම නැත්නම් වෙනත් බලවේගයක් තුලින් සමහර වෙලාවට ඒ පහන නිවීමට පත් වෙන්නට පුළුවන්. වෙනත් බාහිර ශක්තියක් යොදවලා ඒ පහන නිවන්නට පුළුවන්කම තියෙනවා හදිසියෙම. හොඳට දැල් වෙමින් තියෙන පහන
තවත් කෙනෙකුට කටින් පිඹලා නිවන්න පුළුවන්. බාහිරින් එන හුළඟකින් නිවෙන්නට පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවකදී සංකේතවත් කරනවා අන්න හදිස්සියේම සිද්ධ වෙන මරණ උපච්ඡේදක මරණ හැටියට. එනිසා මෙන්න මේ දැල්වෙන පොල් තෙල් පහනක් තුලින් මේ කියාපු ආයුෂ ඉවර වීමෙනුත් කර්මය ඉවර වීමෙනුත් මේ දෙකම එකම අවස්ථාවකදී ඉවර වීමෙනුත් ඒ වගේම හදිස්සියේ සිද්ධ වෙන මරණ ධර්මතාවය පෙන්눔 කරනවා කියන එක විශේෂයෙන් අපි හිතන්නට ඕන. ඉතින් ඒ නිසා පින්වතුනි මේ තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ක්‍රම හතරකින් ලෝකයට උපන් සත්වයෝ ක්‍රම හතරකින් සමහර වෙලාවට මේ මොකක් හෝ එක ක්‍රමයක් යෙදිලා මරණයට පත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් හැමෝම එක විදිහටම මරණයට පත් වෙන්නේ නැහැ. කෙනෙක් ගෙන ආපු ආයුෂ ඉවර වෙන්න පුළුවන්. කෙනෙක් අරගෙන ආපු කර්ම ශක්තිය ඉවර වෙන්නට පුළුවන්. කෙනෙක් මේ දෙකම එකම අවස්ථාවකදී ඉවර වෙලා මරණයට පත් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට හදිසියෙමත් මිය පරලොව යන්නට පුළුවන්. ඉතින් අපි හැමෝම උපන් සියලුම දෙනා මේ හතරෙන් එකකට අනිවාර්යෙන් මේ ජීවිතය තුල පත් වෙනවාමයි කියන එක අනිවාර්යෙන් අපි කල්පනා කරන්නට ඕන. ඒක වළක්ව ගන්නට සුදුස්සෙක් මේ ලෝකයේ කවුරුවක්වත් නැහැ. නිවන් අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා පමණමයි ඒක ඉක්මවලා තියෙන්නේ. එතනින් මෙහා අපි සියලුම දෙනා මෙරි ඉපදෙමින් මේ සසර ගමන තුල නැවත ඉදිරියට ගමන් කරනවා කියන එක කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ නිසා මේ ස්වභාවය අපි හැමෝටම පොදුයි කියන එකයි හිතන්නට ඕන. ඒ නිසා ඒ මරණ ධර්මතාවය පිළිබඳව අන්නේ මෙනෙහි කිරීම අපි තුල ඇති කර ගන්නට ඕන. එතකොට අන්න අපිට අර ඇති වෙන ඒ දුක් වේදනාවන් අපිට ධර්ම සංවේගයක් බවට පත් කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා පින්වතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මරණං තංහි ජීවිතං. මේ ජීවිතය අපි මේ ගත කරන කෙටි කාලය තුල කවදා හරි දවසක මරණය තුලින් ඉවර වෙන්න පුළුවන්. මරණ ධර්මතාවය තුලින් මේ ජීවිතය නිමා වෙන්නට පුළුවන්. හැබැයි සසර ගමන මෙතනින් නවතින්නේ නැහැ. කෙලවර වෙන්නේ නැහැ. නැවත තැනක අපි උපතක් සිද්ධ වෙනවා. ප්‍රතිසන්දියක් සිද්ධ වෙනවා. මරණං තංහි ජීවිතං යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා. ඒක සිද්ධ වෙන්නේ කර්මානුරූපවයි. අපි කරන ලද ඉහත ජීවිතවලත් මේ ජීවිතය තුලත් කරගන්න ලද ඒ කර්ම බලවේගයන්ට අනුව තමයි ඒ යන තැන තීන්දුව වෙන්නේ කුමන තැනක්ද කියන එක. ඒක අපිට කල්තියා අපි යන්නේ මෙන්න මේ වගේ තැනකටයි කියන එක තීන්දුව තීරණ ඇති කරගෙන කල්තියා යන්නට පුළුවන් ගමනක් නෙමෙයි. සමහර වෙලාවට මම අර මුලිනුත් සඳහන් කළේ මේ කර්ම විපාක දෙනකොට අපි මේ ජීවිතය තුල කොච්චර හොඳ ජීවිතයක් ගත කළත් සමහර වෙලාවට ඊළඟ තැන වැරදි තැනක් වෙන්නට පුළුවන්. මොකද ඒ කර්ම බලවේගයට අපි හැමෝම යටත්. ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කර්මය අපි නෑදෑයෙක් හැටියටයි අපි පස්සෙන් ගමන් කරන්නේ. කර්මය අපි පිළිසරණ කොටගෙනයි මේ සමාජය තුල ජීවත් වෙන්නේ. යන්නේ නිසා අපි ඊළඟට යන තැන කල්තියා අපිට තීන්දුව තීරණය කරන්න බෑ කෙබඳු තැනකට අපි පත් වෙයිද කියලා. කොච්චර මේ ජීවිතය තුල අපි හොඳට ගත කළත් සමහර වෙලාවට ඊළඟ ජීවිතය වැරදි තැනකට පත් වෙන්නට පුළුවන්. ඒ කර්ම ශක්තිය විපාක දීමක් හැටියට. ඉතින් අන්නේ නිසා අපි කල්පනා කරන්න ඕන බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව යතා කම්මං ගමිස්සන්ති කර්මානුරූපවයි අපි මිය පරලොව ගිහිල්ලා නැවත තැනක උපදින්නේ. නිරයං පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතින්. ඉතින් ඒ කර්මානුරූපව සමහර වෙලාවට වැරදි කර්මයක් නම් අපි පස්සෙන් ආවේ අපිට විපාක දුන්නේ අන්න අපේ ජීවිතයේ වැරදි තැනකටපත් වෙන්නට පුළුවන්. පුඤ්ඤ කම්මාච සුග්ගතින් හොඳ කර්මයක් නම් නිවැරදි කර්මයක් නම් අපිට විපාක දුන්නේ අන්න ඊට අදාළව අපි හොඳ තැනක උපතක් ලබන්නට පුළුවන්. තස්මා කරෙය්‍ය කල්යාණ නිචයං සම්පරායිකං. මෙන්න මේ නිසා මේ ටික තේරුම් අරගෙන නිරන්තරයෙන්ම හොඳ දේ නිවැරදි දේ යහපත් දේ සිද්ධ කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්න උපදෙස් දෙන්නේ එකයි පින්වතුනි. ඒ නිසා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. මිය පරලොව ගිය උදවියටත් එවැගේම මිය යන අපටත්
මේ සමාජය තුළ ප්‍රයෝජනවත් වෙන්නේ වැදගත් වෙන්නේ පින් දහම් කියන එක තමයි කුසල් දහම් කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා අපි ඒක හොඳට අවබෝධ කරගත යුතු තේරුම් ගත යුතු කාරණයක් බවට විශේෂ වශයෙන් හිතන්නට ඕන. ඉතින් ඒ නිසා අන්න මේ මරණ ධර්මතාවය පිළිබඳව අපි මෙනෙහි කරොත් සිහිපත් කරොත් කල්පනා කළොත් ඒක මරණානුස්මෘතිය භාවනාවක් බවට අපිට පත් කර ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක අපි වර්ධනය කරගත යුතු දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරණ ධම්මෝමි මරණං අනතීතෝමි අබින්හම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. පැවිදි වුණත් ගිහි වුණත් ස්ත්‍රියක් වුවත් පුරුෂයෙක් වුණත් නිරන්තරයෙන්ම මේ මරණ ධර්මතාවය මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ඒකයි. මේ මරණ ධර්මතාවය මෙනෙහි කරනකොට අන්න මේ සසර පිළිබඳව තියෙන ඇලීම අපිට අත්හැර ගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි නැවත නැවත ආසාවල් පසුපස්සේ ගමන් කරන්නට හේතු වෙන ඒ සිතුවිලි අපිට අපේ හිත් තුලින් අයින් කරගන්නට ඒක ශක්තියක් බවට පත් වෙනවා. මොකද අපි මොනතරම් ආසාවන් එහෙම නැත්නම් තණ්හාදී අරමුණු කරා ගමන් කළත් ඒවැන් අපිට ලැබෙන විපාකය එහෙම නැත්නම් අපිට ඒවැන් ලැබෙන සතුට කියන එක తాවකාලික එකක් තමයි දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. සදාකාලික සැනසීමක් ඒ කිසි දෙයක් තුල අපිට ඇති කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මම අර කලිනුත් සඳහන් කළේ ඒකයි. මේ සමාජය තුල අපිට නිරන්තරයෙන්ම ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක තමයි නිරන්තරයෙන්ම උරුම. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ සඳහන් කළේ දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. මේ ලෝකය කියන එක බිහි වෙලා නිර්මාණය වෙලා ගොඩ නැගිලා තියෙන්නේ දුක නැමැති පදනම මත. එතකොට දුක නැමැති පදනම මත ගොඩ නැගිච්ච මේ අපේ ජීවිතය හැමදාමත් ඒ කියාපු ස්වභාවයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපට කවදා හරි දවසක මේක නවත්ව ගන්න මේකට විරාමයක් තබන්නට අවශ්‍ය නම් අන්න අපි ඒකෙන් පිළිබඳව තියෙන ඒ බැඳීම අපි අත්හැර ගන්නට උත්සාහ කරන්නට ඕන. එතකොට මේ සසරට බැඳ තබන සසර නැවත නැවත දුක ඇති වෙන්නට හේතුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තණ්හාව. දුක්ඛ සමුදය සත්‍ය තුල අපිට පෙන්눔 කරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන විදිහට මේ සසරේ තණ්හාව තුලින් තමයි අපිට දුක ඇති වෙන්නේ. එතකොට මේ තණ්හාව කිව්වහම ඒක අපි විග්‍රහ කරගන්නට ඕන ආශාව, කැමැත්ත, රුචිය මේ ආදී විවිධ වචන වලින් අපිට මේක තේරුම් ගන්නට පුළුවන්. එතකොට ඒ තණ්හාව සසරට ඇදබැඳ තබන තණ්හාව අඩු කර ගැනීම තමයි විශේෂයෙන් මේ මරණ ධර්මතාවයේ මෙනෙහි කිරීමේ තිබෙන විශේෂ කාරණයක් හැටියට අපිට කල්පනා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මරණානුස්මෘතිය නිරන්තරයෙන්ම වඩන්න සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒකයි. අපි ජීවත් වෙන හැම මොහොතකදීම කල්පනා කරන්න ඕන කොයි වෙලාවෙ හරි මම මේ තත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක ගැන හිත නිතරම දුකෙන් ඉන්න කියන එක නෙමෙයි. එතකොට අන්න අපිට මේ ඕනම දෙයක් අත්හරින්න පුළුවන් මට්ටමට අපේ හිත හදා ගන්න පුළුවන්. ඉතින් මේ අත්හරින්න බැරි ප්‍රශ්නය නිසානේ අපි ගොඩක් මේ දුක් විඳින්නේ. අපි නිරන්තරයෙන්ම ඒක ගැන හිතන්නේ කල්පනා කරන්නේ නැතිව නැවත නැවත රැස් කරගන්න, නැවත නැවත එකතු කරගන්න, නැවත නැවත ගොඩ ගහ ගන්නට අපේ හිත මෙහෙයවන්නේ මේ අත්හැරීම කියන එක. එහෙම නැත්නම් මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන කාරණා පිළිබඳව මෙනෙහි කරන්නේ නැති වුනහම තමයි අන්න මේ පැත්ත වර්ධනය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට උන මේ ලෝකයේ තුල තියෙන මේ හැම දෙයක්ම ජීවත් වෙලා ඉන්න කාලය තුල අපිට ප්‍රයෝජනය ගන්න මිසක් නැවත ඒවා රැස් කරගෙන ගොඩ ගහගෙන අරගෙන යන්නට නෙමෙයි අපි ඒවා ප්‍රයෝජනයට ගන්නට ඕන. මේ කිසිම දෙයක් අපි කිසි කෙනෙකුට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අභාවයටපත් ජයසේන පියතුමා නම් මොනවද අරගෙන ගියේ කියලා අද ඔයයන්ට හොඳට කල්පනා කරන්න පුළුවන් නේද? එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ මොනතරම් දේවල් රැස් කරන්නේ නැද්ද? එකතු කරගන්නේ නැද්ද? නමුත් ඒ භෞතික කිසිම දෙයක් එතුමාට යනකොට අරගෙන යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එහෙනම් එතුමා උපන් දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම පෝෂණය කළ තමන්ගේ ශරීර කූඩුව පංචස්කන්ධයවත් එතුමාට අරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා එතුමා අරගෙන ගියේ අන්න තමන්ගේ හිත තුල දියුණු කරගත්ත, මනස තුල ගොඩනගාගත්ත, ඇති කරගත්ත හොඳ නරක දෙක විතරමයි එතුමා යනකොට අරගෙන ගියේ. ඒ නිසා අපි හැම දිනාමත් මේ විදියයි. දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට විවිධ තරාතිරම් වල ජීවත් වෙනවා.
විවිධ උගත්කම් ඇතිව ඒ වගේම සැපවත් යාන වාහන ඇතිව ගෙවල් දොරවල් ඇතිව දූ දරුවෝ ඇතිව අපි බොහොම ගොඩනගාගත්ත ජීවිතයක් ඇතිව මේ සමාජය තුල ජීවත් වෙනවා. නමුත් ඒ මොන දේ ගොඩනගා ගත්තත් හොඳ පැත්තෙන් වෙන්න පුළුවන් නරක පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ මොන පැත්තෙන් අපි දෙයක් ගොඩනගා ගත්තත් භෞතිකමය වශයෙන් ඒ කිසි දෙයක් අපි යනකොට අරගෙන යන්නේ නැහැ. හැබැයි ඒහා සැබඳි ඒහා අපි ඇති කරගත්ත මානසික පසුබිම කියන එක අපි ඒකට කියනවා කර්ම ශක්තිය කියන එක අන්න ඒක විතරයි අපි යනකොට කවුරුත් අරගෙන යන්නේ. ඒ වගේම එනකොට අපි කවුරුත් අරගෙන ආවෙත් ඒ ශක්තිය විතරයි. ඒ නිසා අන්නේ ශක්තිය තමයි ඊළඟට නැවත ජීවිතයකට අපි උරුමකම් කියනකොට ප්‍රතිසන්දියක් ලැබෙනකොට අපිට ශක්තියක් බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ඒකයි නිචයං සම්පරායිකං නිරන්තරයෙන්ම යහපත් දේ කරන්නට උත්සාහ කරන්න කියන එකට අපව යොමු කරන්නට උන්වහන්සේ කටයුතු සිද්ධ කළෙත් ඒකයි. මතක ඇති එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවනේ සල්ගස් දෙකක් අතර පිහිටි පරිනිර්වාණ මංචකයේ ඉඳගෙනත් අවසාන වශයෙන් අපෙන් කරන ඉල්ලීම මොකද්ද? අප්පමාදේන සම්පාදේත නොපමාව පින් කරන්න කුසල් කරන්න. යහපත් දේ කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ. හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි මේ ලෝකේ සියල්ල අනිත්‍යයි. මේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි විනාශයටපත් වෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදව යහපත් දෙහි හැසිරෙන්න යහපත් දේ සිද්ධ කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට අවසාන වශයෙන් උත් කරන ඉල්ලීම ආයාචනය සිහිපත් කිරීම. ඉතින් අන්නේ නිසා අපි කල්පනා කරන්නට ඕන ජීවිතයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරගන්නට ඕන මේ මරණ ධර්මතාවයට අපි කවුරුත් මුහුණ දෙන්නට ඕන. මේකෙන් නිදහස් වෙන කෙනෙක් මේකෙන් බේරෙන කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ. කෙනෙකුට හිතෙනවා නම් මම මේ මරණයෙන් බේරෙන්න මොකක් හෝ උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන කියලා ඒ උපක්‍රමයක් පාවිච්චි කරලා මරණයෙන් බේරිච්ච කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේතෝ යත්තට්ටිතෝ න මුංචෙය්‍ය පාපකම්මා. කර්මයෙන් බේරෙන්න බෑ. අපි කෙනෙක් හිතනවා නම් කර්මයෙන් බේරෙන්න ඕන කියලා අහසේ කොහේ හරි ගිහිල්ලා හැංගිලා මහ මුහුදේ කොහේ හරි ගිහිල්ලා හැංගිලා මේ මහ පොළොවේ කොහේ හරි ගිහිල්ලා හැංගිලා මේකෙන් නිදහස් වෙන්නට බේරෙන්නට ඕන කියලා යම් උත්සාහයක් ගත්තොත් ඒක නිරර්ථක උත්සාහයක් කියන එකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ වගේම තමයි මරණය තුලිනුත් මම මේ මරණයෙන් නිදහස් වෙන්නට ඕන කියලා මහ පොළොවේ උඩුගුවනේ මහ මුහුදේ කොහේ හරි ගිහිල්ලා හැංගිලා යම් උත්සාහයක් ගන්නවා නම් මම මේකෙන් බේරෙනවා කියලා ඒක නිරර්ථක උත්සාහයක් හැටියටයි දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේකෙන් බේරෙන්න මේ මහ පොළොවේ කිසිම තැනක් නැහැ. උඩුගුවනේ මහ මුහුදේ මහ පොළොවේ කිසිම තැනක් මේ මරණයෙන් බේරෙන්නට නැහැ කියන එක අපිට හොඳින් දැක ගන්නට අද ඕන් තරම් උදාහරණ තියෙනවා. ඒ නිසා දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු අසංයන්ති සබ්බේ මච්චු පරායනා. මේ මරණය කියන එකට ලදරු කාලයේද ළමා කාලයේද තරුණ කාලයේද කියලා ભેදයක් නැහැ. උගත්ද නූගත්ද කියලා ભેදයක් නැහැ. දුප්පත්ද පොහොසත්ද කියලා ભેදයක් නැහැ. එනිසා මේකට කිසිම ભેදයක් අපි මේ සමාජය තුල ජීවත් වෙනකොට ಜಾති ભેද වර්ග ભેද කුල ભેද ආගම් ભેද විවිධාකාරී ભેද ඇති කරගෙන ජීවත් වෙන්නේ නේද? සමහර වෙලාවට තමන් උසස් අනිත් අය පහත් කියලා අනිත් අයගේ ජීවිත පහත් කරන්නට සමහර අය කටයුතු කරනවා. නමුත් මේ මරණයට එහෙම පහත් ભેදයක් නැහැ. ಜಾති ભેදයක් වර්ග ભેදයක් ආගම් ભેදයක් කුලමල ભેදයක් මේ කිසිම දෙයක් මරණයට හේතුවක් බවට පත් වෙන්නේ නැහැ කියන එකත් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කර දෙනවා. ඒ විතරක් නෙමෙයි අද අපි සමාජය තුල සමහර වෙලාවට උත්සාහ කරන අපේ ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් විවිධ බලවේග පාවිච්චි කරලා යටපත් කරගන්න. දැන් විශේෂයෙන් අපේ රටේ දිහා බැලුවහම මේ රටවල් වල නම් ඒවා ටිකක් අඩුයි. අපි ජීවත් වෙන රටවල් දිහා බැලුවහම අපිට පේනවා කෙනෙක් සමහර වෙලාවට තැනකට ගිහිල්ලා පගාවක් දීලා සමහර දේවල් බේර ගන්න. නේද? පගාව දීලා බේර ගන්න උත්සාහ කරන අපි ලංකාවේ වචනෙන් නම් කියන්නේ ඔකට ජරාව දෙනවා කියලා. ජරාව දීලා බේරෙන්න හදනවා නේද? එතකොට තව සමහර කෙනෙක් සමහර වෙලාවට තමන්ගේ අතේ පයේ හයිය පාවිච්චි කරලා
සමහර වෙලාවට සමහර දේවල් උත්සාහ කරනවා වෙනස් කරන්න. දැන් අපි කියන්නේ පාතාලය කියලා එකක් තියෙනවා කියලා නේද? ඒ වගේම තව සමහරු තමන්ගේ නිලය පාවිච්චි කරලා මම අහවලා කියලා ඒ නිලය පාවිච්චි කරලා ඒකෙන් අනිත් අයගේ ජීවිත තලා පෙලන්නට උත්සාහ කරනවා. එතකොට දේශපාලන බලය, නිල බලය, මිල මුදල් බලය, චණ්ඩිකම් මේවා පාවිච්චි කරලා බොහෝ දේවල් මිනිස්සු මේ සමාජය තුළ වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ අයට වරදින තැන තමයි මරණය කියන එක දේශපාලන බලයටවත්, නිල බලයටවත්, කුල බලයටවත්, අතේ පයි හයියටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඉතින් අන්න ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ මරණය පිළිබඳව නිරන්තරයෙන් මෙනෙහි කරන්න කියලා. මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලයේ ටික කාලය තුල තමයි අපිට මේ ඔක්කොම දේවල්. ඒ නිසා මේ කොච්චර දේවල් තිබුණත් මේවා අපි යනකොට අරගෙන යන කිසි කෙනෙක් කිසි දෙයක් ලෝකයේ තුල නැහැ කියන එක අපි කල්පනා කරන්න ඕන. ඉතින් මේ ධර්ම දේශනාව අවසන් කරමින් මා සඳහන් කරන්නම් එක් සංස්කෘත පඬිවරයෙක් ප්‍රකාශ කරලා තිනවා. දැන් මේ අපේ ත්‍රිපිටකයේ තියෙන ගාථා වගේම සංස්කෘත භාෂාව තුලත් මෙහෙම අර්ථවත් දේශනාවන් එහෙම නැත්නම් කරුණු කාරණා සඳහන් වෙනවා. ඉතින් ඒක උගත් බමුණු පඬිවරයෙක් සඳහන් කරලා තියෙනවා අර්ථාත් ගෘහේ නිවෘතන්තේ සමසානේ මිත්‍ර බාන්ධවා සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති. ඒ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්නකොට අපිට අම්මා තාත්තා ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, යාළු මිත්‍රයෝ ඉන්නවා, මිල මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා, දේපල තියෙනවා, නිල බලය මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි මතක තියාගන්න සොහොන ළඟට විතරයි. සුසාන භූමියට විතරයි ඒ ඔක්කොම. එතනින් පස්සේ අම්මා තාත්තා යන්නෙත් නෑ, නෑදෑයෝ යන්නෙත් නෑ, යාළු මිත්‍රයෝ යන්නෙත් නෑ, නෝන මහත්තයා යන්නෙත් නෑ, ළමයි යන්නෙත් නෑ, හම්බු කරපු සල්ලි මිල මුදල් යන්නෙත් නෑ. කරගත්ත සුකෘතං දුෂ්කෘතං චෛව හොඳ නරක දෙක විතරයි අපි කාත් පස්සෙන් එන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධම්මං විනා නත්ති පිතාච මාතා. හොඳින් ජීවත් වීම හැර මවෙක්වත් පියෙක්වත් මේ සසර ගමනේ ඔබට පිහිටට නැත කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කළේ ඒකයි. ධර්මානුකූලව කියන්නේ නිවැරදිව ජීවත් වීම විතරමයි ඔබට තියෙන සැනසීම, ඔබට තියෙන ආරක්ෂාව මේ සසර ගමනේ. ඒ නිසා අන්න ඒ ටික අපි තේරුම් අරගෙන අපි මේ ලබාගත් ජීවිතය තවත් අර්ථවත් කරගන්නට, නිවැරදි කරගන්නට, සැපවත් කරගන්නට නම් මරණය පිළිබඳව මෙනෙහි කරමින් අපි මැරෙනවා කියන එක හිතාගෙන අනිත් අයට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොකර නිවැරදි විදිහට මේ සමාජය තුල ජීවත් වීමට උත්සාහ කිරීමමයි අපි කළ යුතු වන්නේ. වෙනත් දෙයකින් අපිට සැනසීමක් සහනයක් නැහැ කියන එක අපි කවුරුත් කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ නිසා අන්න ඔබට මට බුද්ධාදී උතුමන් වහන්සේලාට පොදු සාධාරණ ධර්මතාවයකට තමයි කේ.පී. ජයසේන පියතුමාණන්ගේ ජීවිතයත් පත් උනේ කියන එකම අපි කල්පනා කරන්නට ඕන. ඒ තුලින් ඒ මරණානුස්මෘතිය ඇති කරගෙන ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ ශක්තිය අපිට තියෙනවා. ඒක තමයි අපි එතුමාට අනුමෝදන් කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා අවසන් කටයුතු සිද්ධ කරන අවස්ථාවේදී දාන සීල භාවනා කියන පින්කම් තුනක් සිද්ධ කරමින් අපි එතුමාට පින් අනුමෝදන් කළා. ඉතින් අද දවසෙත් අපේ ඉමල්කා නෝනා මහත්මිය, කමල් මහත්මයා, ජෙසිකා දියණිය විහාරස්ථානයට පැමිණිලා ඉතින් අපටත් ආරාධනා කරමින් තවත් බොහෝ පිරිසකට බණහන් අවස්ථාව ඇති කර දෙමින් වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්තා කියලා කල්පනා කරා. ඒ නිසා සියලු දෙනා මේ පින්කමට සම්බන්ධ වීම තුළින් මේ ਸਰව ප්‍රකාරයෙන් ඇති කරගත්ත, සිද්ධ කරගත්ත, ලබාගත් සියලුම පින් ඒ දින 7කට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන දයාබර ජයසේන පියතුමාණන්ට අයිති වේවා, ලැබේවා. එතුමාගේ පරලොව ජීවිතය සුවපත් වේවා, සැපවත් වේවා. මේ සසර ගමනින්, සසර දුකින් නිදහස්ව ලබන උතුම් නිවනින් සදා සැනසීම ලබන්නට මෙතුමාට මේ පින් ශක්තියක් බවටම පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්කම සිද්ධ කළ පවුලේ ඇත්තන්ටත් සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටමත් විශේෂයෙන් අපේ ලෙච්චෝත් බෞද්ධ විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ, අපේ කුසල හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු ගරුතර මහා සංඝරත්නයටත් අප සියලු දෙනාටමත් මෙලව යහපත, පරලොව යහපත, දෙව් මිනිස් සැපත් කෙලවර උතුම් නිවන් සම්පත් පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතවාරි වහා පුරා පරිපූරෙන්ති ඒවමේව හිතෝ දින්නං පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නං පවත්තති ඒවමේව හිතෝ පේතානං උපකප්පති චිතම්පත්ති තන්තු ඉහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යත්හා